समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි. අද මේ උතුම් දේශනාව සඳහා Tamanගේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ අලව්ව කැප්පෙටි වලාන හෙන්ඩුවාවත්ත අංක 150 පදිංචි ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය සදැහැති දායකත්වයෙන් කටයුතු කරන අතර අචලා පාලිත රීටා මානිල් අධිකාරී චම්පා කල්යාණී යන කලන මිතුරු පින්නතුනුත් මේ සඳහා ඊටාම ශ්‍රද්ධාවෙන් කැමැත්තෙන් උවමනාවෙන් මේ දේශනාවට සම්බන්ධ වෙනවා. ඒ අත්තන්ට දේශනා අරමුණු සිහි කරලා අපි දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා කෙරෙහි ඉමහත් කරුණාවෙන් අනුකම්පාවෙන් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය සෑම මොහොතකම අපේ ජීවිතයට ගැළපෙන හැඩතලයකින් අපි ගලප ගන්න ඕන. මොකද බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ අද වගේ සමාජයක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ මේ අද වගේ පිරිසකටත් නෙමෙයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ඒ ධර්මයේ තුලින් පිළිසරණ හදාගත් අයත් මෙකල හිටිය අයට වඩා වෙනස්. දියුණු අතින් උනත් අඩු වැඩි වශයෙන් එකල තිබුණු ඇතැම් දියුණු වීම මෙකල නැහැ. මෙකල තිබෙන ඇතැම් උදාහරණයක් විදිහට තාක්ෂණික දියුණු වීම එකල නැහැ. මේ විදිහට පින්වත්නි යම් විසංයෝගී භාවයක් පවතිනවා. එවනම් අපට එක කාරණයක් පැහැදිලි වෙනවා. ඒ පැහැදිලි වෙන කාරණය තමයි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ තුල දායාද වන සැබෑ ශ්‍රාවකයන් හැටියට බුද්ධ ශාසනයේ තුල දායාද වුණු සැබෑ ශ්‍රාවකයන්ගේ දෛනික චර්යාව දෙස අවධානයෙන් බලද්දී එකල දේශනා කර ධර්මය ඒ තැනදී ඒ පුද්ගලයාට නිවෙන්න උදව් වුණා. ඒ පුද්ගලයාට නිවෙන්න මේ ධර්මයේ උදව් වුණ නිසා ඒ විදිහටම අපි මේ වෙලාවේ ගලප ගන්න ගියොත් අපි යම් අර්බුදයකට මතු වෙනවා. ඒ කියන්නේ ධර්මය අර්බුදයකට මතු වෙනවා කියන නිවීම සම්බන්ධ කාරණේ අපිට ප්‍රායෝගිකව අත්විඳ ගන්න, ප්‍රායෝගිකව අත්දකින්න බැරි වෙන ප්‍රශ්නයකට අපි මුහුණ දෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කොට වදාරනවා මේ ජීවිතයේ තුලදී අවබෝධය ප්‍රත්‍යක්ෂ කරගන්න අදහස යම් පුද්ගලයෙකුට යම් ශ්‍රාවකයෙකුට තියෙනවා නම් ඒ ශ්‍රාවකයා විසින් සෑම මොහොතකම සෑම වෙලාවකම
වඩා සංවේදීකමක් හදාගන්න එක වටිනවා තමන්ට ගැලපෙන්නේ කුමන දහම් පරයයද කියලා. මේ බුද්ධ ශාසනයේ නිකන් විශාල සාගරයක් වගේ තැනක්. ඒකට මේ සාගරයක් වගේ මහා විශාල බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය තුල විශාල දහම් පරයයක් අන්තර්ගත බුදුරජාණන් වහන්සේගේ කේන්ද්‍රගත කතාව තුල තමන්ගේ හිතේ ස්වභාවයේ තේරුම් අරගෙන ඒ ස්වභාවයට හරියන ධර්ම පරයයක් පුහුණු කරන එකයි වටින්නේ. එහෙම නැතු ඔක්කොම අහගෙන ඔක්කොම පොත්වල ලියාගෙන ඔක්කොම කටපාඩම් කරගෙන මේ වැඩපිළිවෙල කරගෙන ඉස්සරහට යනවා කියනවා නම් ඒක සම්පූර්ණයෙන් කරන්න පුළුවන් තත්වයක් නෙමෙයි. මේ ඔක්කොම කටපාඩම් කරගෙන ඔක්කොම මතක තියාගෙන ඉස්සරහට යන්නත් බෑ පින්වත්නි. ඇත්තටම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළ පණිවිඩය මතු කරලා දේශනා කොට වදාළ විග්‍රහය සෑම මොහොතකම සෑම අවධියකම සෑම අවස්ථාවකදීම පින්වත්නි අපේ අභ්‍යන්තරය සුවපත් කිරීම පිණිසම වදාළ එකක්. නමුත් ඒ ඔක්කොම ධර්මය අපේ අභ්‍යන්තරයේ ඒ මොහොතේම සුවපත් කරන්නට උපකාර වෙනවාම නෙමෙයි. උදාහරණයක් විදිහට රාගයේ වැඩි නම් ඒ රාගයේ වැඩි කෙනාට මතු කරපු ධර්ම මාත්‍රාව අපි පරිස්සමින් ගන්න ඕන. ඒ ධර්මය අපි ප්‍රායෝගිකව පුහුණු කරන්න ඕන. ඒ වගේම දැන් තමන්ගේ හිත පිළිබඳ ශ්‍රාවකයෙකුට විශ්ලේෂණයක් නැත්තම් විමර්ශනයක් නැත්තම් තමන්ගේ හිත වැඩ කරන විදිහ ගැන සංවේදීකමක් නැත්තම් පින්වත්නි ඒ ශ්‍රාවකයාට මේ පුළුවන්කමක් නැහැ තමන්ට අවශ්‍ය ධර්ම පරිමාව කොච්චරද කියලා තේරුම් ගන්න. තමන්ට අවශ්‍ය ධර්ම කොටාසයක් තියෙනවනේ. ඒ තමන්ට අවශ්‍ය ධර්ම කොටාසය තමන්ට අවශ්‍ය ප්‍රමාණයෙන් තේරුම් අරගෙන පුහුණු කිරීමේ කුසලතාවේ නැහැ. ඒ නිසා අපි බොහෝම ප්‍රවේශමින් මේ අපිට අවශ්‍ය ධර්ම මාත්‍රාව ගලපාගෙන තේරුම් අරගෙන ඊට අනුරූපීව අපේ ජීවිතේ ගොඩනගා ගන්නට අපි දක්ෂ වෙන්න ඕන. දැන් අපි පුරුද්දක් විදියට මෛත්‍රී භාවනාව දියුණු කරනවා කියලා ඒ මෛත්‍රී භාවනාවම ඉදිරියට දියුණු කරගෙන යන එක බුදුදහමේ ක්‍රමය නෙමෙයි. බුදුදහම යෝජනා කරන්නේ එබඳු තත්වයක ආකෘතියක දෙයක් නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන දේ තමයි පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ මතු කරන්නේ අපිට අවශ්‍ය පරිමාවට අවශ්‍ය ප්‍රමාණයට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය තමන්ගේ ජීවිතයේ තමන්ගේ හිත දිහා බලාගෙන කෙලෙස් වල ආකෘතියට අනුව පුහුණු කිරීම ආරම්භ කරන්න කියලයි. දැන් කොයි වෙලාවෙත් සුභ සංඥාවම මතුවලා එනවා නම් අසුභය වගේ කර්මස්ථානයක් දිනු කරන එක ඉතා ප්‍රායෝගික වටිනාකමක් තියෙන දෙයක් විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. දැන් බලන්න බුද්ධ දේශනාව ඒ මොහොතේ තමන්ව නිවන හැටියට තමන්ව නිවෙන විදිහට බුද්ධ දේශනාව මතු කරනවා. ඒ මතු කරන බුද්ධ දේශනාව සෑම වෙලාවකම තමාව සුවපත් කිරීම පිණිස කැප වෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ හැටි බුද්ධ දේශනාවේ ස්වභාවය සෑම බෞද්ධයෙක්ම සෑම බුද්ධ ශ්‍රාවකයෙක්ම මේ ආකෘතිය ඉතා හොඳින් තේරුම් ගන්න ඕන. මේ ආකෘතිය ඉතා හොඳින් තේරුම් ගත්තේ නැති තැනක ඒ ශ්‍රාවකයාට නිවෙන්න පුළුවන් කමක් නැහැ. මේ නිවීම කියන සදාතනික සත්‍යය තුල යම් ශ්‍රාවකයෙක් ගොනු වෙනවා නම් යම් ශ්‍රාවකයෙක් දායාද වෙනවා නම් ඒ දායාද වන ශ්‍රාවකයාට නිවීමේ සීමාව පිළිබඳ අවදිකමක් උවමනාවක් කැමැත්තක් තියෙන්න ඕන. අද මේ මාතෘකාවට දේශනාවට යෝජනා වෙලා තියෙන්නේ ප්‍රධාන කාරණා කීපයක්. පළවෙනි එක තමයි පටිසෝතගාමිත්වයට පත් ශ්‍රාවකයෙකුට නිර්වාණ අවබෝධය ලබා ගැනීමට භාවනාව අවශ්‍යමද? ඔව් භාවනාව නැතුව අපේ හිත සම්පූර්ණයෙන්ම දැන් මේකේ මාතෘකාවේ ප්‍රශ්න 4ක් විතර තියෙනවා.
ඒ හතරට අපිට උත්තර දී ගන්නත් පුළුවන් වේද දන්නේ නැහැ. මොකද එච්චරට මේ ප්‍රශ්න සංකීර්ණයි. පටිසෝතගාමිත්වයට පත් වුණා කියලා කියන්නේ අරහත්වයේදී. ඇත්තටම පටිසෝතගාමිත්වයට පත් වෙච්ච ශ්‍රාවකයෙකුට නිර්වාණ අවබෝධය ලබා ගැනීමට කළ යුතු කවරක්වත් නැහැ. පටිසෝතගාමිත්වයේ කූට ප්‍රාප්තිය තමයි නිර්වාණය කියලා කියන්නේ. මම හිතන්නේ මේ පිනුතුන් අදහස් කරන්නේ උඩුගම් බලාගෙන යෑමේ වැඩපිළිවෙල ආරම්භ කළ සාමාන්‍ය ලෝකයේ හිතන රිද්මය අනිත් පැත්තට හිතන්න පටන් ගත්ත කියන. එබඳු ශ්‍රාවකයෙකුට ඇත්තටම පින්වත්නි නිර්වාණ අවබෝධයට නිවන් අවබෝධ කර ගැනීමට භාවනාව අවශ්‍යයි. භාවනාව අවශ්‍යයි. එතකොට භාවනාවේ උපකාරාර්ථය අපි ඉතා හොඳින් තේරුම් ගන්න ඕන. භාවනාවේ උපකාරාර්ථය ඉතා හොඳින් තේරුම් ගත්ත ශ්‍රාවකයෙකුට පුළුවන් භාවනාව කොතනදීද පාවිච්චි කරන්න කියලා තේරුම් ගන්න. මොකද පටිසෝතගාමිත්වයට කියන්නේ දැන් සාමාන්‍ය ලෝකයේ අනුසෝතගාමී කියලා අපි කතා කරනවා. බුද්ධ දේශනාව පටිසෝතගාමී කියලා කතා කරනවා. ඒ කියන්නේ බුද්ධ දේශනාව හැම වෙලාවකම ශ්‍රාවකයාට උඩුගම් බලාගෙන යන්න උගන්වනවා. ඒ කියන්නේ ලෝකේ කාමයට බරයි, බුද්ධ දේශනාව නිස්කාමයට බරයි, ලෝකේ රාගයට බරයි, බුද්ධ දේශනාව විරාගයට බරයි. මේ විදියට බුද්ධ දේශනාවේ දේශනාත්මක පැතිකඩ සාමාන්‍ය ලෝකයට වඩා ප්‍රතිවිරුද්ධ නිසා තමයි මේකට පටිසෝතගාමී කියලා කියන්නේ. ඒකයි මේකට පටිසෝතගාමී කියලා කියන්නේ. දැන් ලෝකයේ රිද්මය හැම වෙලාවකම අනුසෝතගාමී ශ්‍රාවක භාවයක් තුල මේ පටිසෝතගාමී ආධ්‍යාත්මික ප්‍රවේශය කියන එක වෙනම කතාන්දරයක්. වෙන විග්‍රහයක්. එතකොට ලෝකයේ අනුසෝතගාමී වෙද්දී බුද්ධ දේශනාව පටිසෝතගාමී වෙන්නේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන පණිවිඩය සෑම වෙලාවකම පුද්ගලයාගේ අභ්‍යන්තර හිත නිවන තැනකටයි ශ්‍රාවකයා නවත්තන්නේ. නමුත් සාමාන්‍ය ලෝකේ පුද්ගලයා අවුස්සන තැනකයි නැවතිලා ඉන්නේ. හැම වෙලාවකම අභ්‍යන්තරය අවුස්සනවා. අභ්‍යන්තරේ කලඹනවා. ඒතර සාමාන්‍ය ලෝකේ හැදිලා තියෙන ඉබඳු තැනකට හැම වෙලාවකම අභ්‍යන්තර ලෝකේ කලබන තැනකයි බුද්ධ දේශනාව පැහැදිලි වෙන විදියට සාමාන්‍ය සසරගත ශ්‍රාවකයාව ලෝකයා විසින් නවත්තන්නේ. ඒතර පටිසෝතගාමිත්වය සහ අනුසෝතගාමිත්වය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕන. පටිසෝතගාමිත්වයේ සංසාරේ නියෝජනය කරනවා. මේ පටිසෝතගාමිත්වයේ නිර්වාණය නියෝජනය කරනවා. අනුසෝතගාමිත්වය සංසාරේ නියෝජනය කරනවා. එතකොට නිර්වාණය නියෝජනය කිරීමේ මූලික අත්පොත්තියපු ශ්‍රාවකයෙක් නිර්වාණ අවබෝධය ලබා ගැනීම පිණිස භාවනාව අවශ්‍යමද කියලා අහන එකට දෙන්න තියෙන උත්තරේ තමයි මේ ධර්ම මාර්ගයට පිවිසුනා කියන එකෙන් සියලු ආශ්‍රව දුරු කරගන්න ලැබෙන්නේ නැහැ. නිර්වාණ අවබෝධය ලබා ගන්න නම් භාවනාව අත්‍යවශ්‍යයි. සමහර උදවිය කියනවා දැන් භාවනාව ඕන නැහැ කියලා. නමුත් භාවනාව ඉතා අවශ්‍ය දෙයක්. භාවනාව ඉතාම අවශ්‍ය දෙයක්. භාවනාවෙන් තොරව භාවනාව ඉවත් කරලා දාපු තැනක භාවනාව නොකරන තැනක පින්වත්නි මේ කවදාවත් ශ්‍රාවකයෙකුට නිවනට හිතපත් කරගන්න බෑ. මොකද අපි පැහැදිලි කරපු බුද්ධ දේශනාව අවධාරණය කරන විදර්ශනා ඥාන සියල්ලම පැහැදිලි කරන්නේ විදර්ශනා ඥානවල ඉලක්කය තමයි ඒ විදර්ශනා ඥාන සියල්ල තුලම පැහැදිලි වෙන දේ තමයි එකම දේ වෙන කවරක්වත් නෙමෙයි. විදර්ශනා ඥානයේ ඉලක්කය තමයි ශ්‍රාවකයා නිවනට පත් කරන එක. ඒ ශ්‍රාවකයා නිවනට පත් කිරීම පිණිස උපදවාගත යුතු විදර්ශනා ඥාන සියල්ලම භාවනාව හා බැඳී පවතිනවා. එකක් දෙකක් නෙමෙයි සියල්ලම භාවනාව හා බැඳී පවතිනවා. ඒ වගේම නිර්වාණ අවබෝධයට පටිසෝතගාමිත්වයට පත් ශ්‍රාවකෙක් භාවනාව අවශ්‍යමද කියලා අහන එකට දෙන්න තියෙන ඉතා හොඳ උදාහරණයක් තමයි පින්වත්නි
මේ ධර්ම ශ්‍රවණය කරලා යම් ආකාරයකට මේ සුතමේ ඥානයක් උපදව ගත්තා කියලා සියලුම ආශ්‍රව දුරු වෙන්නේ නැහැ. මොකද එක එක මෝස්තරේ ආශ්‍රව අපේ ජීවිතය තුළ තියෙනවා. එක එක ආකෘති ආශ්‍රව අපේ හිත තුළ තියෙනවා. එක එක විදි ආශ්‍රව. එතකොට ඒ එක එක විදිහේ ආශ්‍රව අපේ හිත තුළ පවතින නිසා ඒ එක එක ආකෘතියේ ආශ්‍රවයන් පිළිබඳ අපට ප්‍රාමාණික නුවණක් අවශ්‍යයි. එක එක පරිමාවේ ආශ්‍රව පිළිබඳ ප්‍රාමාණික නුවණක් අපට අවශ්‍යයි. මොකක්ද අවශ්‍ය ප්‍රාමාණික නුවණ? මේ ආශ්‍රවවල හැඩතලයේ එකම හැඩතලයක් නෙමෙයි කියලා අපි තේරුම් ගන්න ඕන. ආශ්‍රව දුරු කිරීම කියන එක ප්‍රධාන වශයෙන් ආශ්‍රව හතරක් තියෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා ප්‍රධාන තුනයි. ditthi ආශ්‍රව කියලා එකකුත් තියෙනවා. ඇත්තටම ditthi ආශ්‍රව ඔක්කොම සෝතාපන්න වෙනකොට නැති වෙලා යනවා. ඒ නිසා මේ දෘෂ්ටියෙන් දුරු කරන්න ඕන ආශ්‍රව කොටසක් තියෙනවා. ඊළඟට පින්වත්නි සංවරාපහතබ්බං කියනකොට මේ සංවර වීමෙන් දුරු කරන්න ඕන ආශ්‍රවත් වෙනම කොටසක් තියෙනවා. ඇත්තට මේ ඉන්ද්‍රිය සංවරයෙන් දුරු කරන්න ඕන ආශ්‍රව භාවනාවෙන් දුරු කරගන්න බෑ ඇත්තටම. මොකද මේ ආශ්‍රව වල ආකෘතිම දෙකක්. පටිසේවනාපහතබ්බං. පටිසේවනාපහතබ්බා කියලා කියන්නේ ඉවසීමෙන් දුරු කරන්න ඕන ආශ්‍රව වෙනම කොටසක් තියෙනවා. ඉවසීමෙන් දුරු කරන්න ඕන ආශ්‍රව වෙනම කොටසක් තියෙනවා. එතකොට ඉවසීමෙන් දුරු කරන්න ඕන ආශ්‍රව ඇත්තටම ඒ ඉවසීමෙන් දුරු කළ යුතු ආශ්‍රව භාවනාවෙන් දුරු කරන්න බෑ. අදිවාසනාපහත. භාවනාවෙන් උදව්වක් හම්බෙන්න පුළුවන්. පරිවර්ජනාපහතබ්බං. විනෝදනාපහතබ්බං. ඒ කියන්නේ දුරු කිරීමෙන්, මගහැරීමෙන් වගේ දේවල් වලින් අයින් කරගන්න ඕන ආශ්‍රව කොටාසයක් තියෙනවා. ඒ ආශ්‍රව කොටාසේ ඇත්තටම දුරු කරගන්න බෑ භාවනාවෙන්. මොකද භාවනාවෙන් ඒකට උදව්වක් හම්බෙන්න පුළුවන්. පටිසේවනාපහතබ්බං. ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් දුරු කරගන්න ඕන ආශ්‍රව තියෙනවා. ඒ ප්‍රත්‍යවේක්ෂණා කිරීමෙන් දුරු කරගන්න ඕන ආශ්‍රව පින්වත්නි වෙන ක්‍රමයකින් දුරු කරගන්න බෑ. දුරු කරගන්න බෑ. ඊට පස්සේ භාවනාපහතබ්බං කියලා කොටසක් තියෙනවා. අන්න භාවනාවෙන් දුරු කරන්න ඕන ප්‍රබල ආශ්‍රව කොටාසයක් තියෙනවා. ඒවා අදිවාසණයෙන්මත්, පරිවර්ජණයෙන්මත්, විනෝදණයෙන්මත්, පටිසේවණයෙන්මත්, දර්ශනයෙන්මත් පහ කරගන්න බෑ. එහෙමනම් මේ එක එක හැඩතලවල ආකෘතියේ ආශ්‍රවයන්ට අනුරූපීව ඒ ආශ්‍රව දුරු කර ගැනීම පිණිස සියලුම ආශ්‍රව පොදුවේ ගත්තොත් එහෙම භාවනාව කියන එකෙන් දුරු කරගන්න ඕන භාවනා පහතබ්බං. අතිබික්කවේ දස්සනා පහතබ්බං කියෝ වගේ අතිබික්කවේ භාවනා පහතබ්බං. මහණෙනි ආශ්‍රව කොටාසයක් තියෙනවා භාවනාවෙන් දුරු කරගන්න ඕන කියලා කියපු විග්‍රහයට අනුව පින්වත්නි එබඳු ආශ්‍රව පින්වත්නි වෙනත් විකල්ප ක්‍රම වලින් දුරු කරගන්න බෑ. එහෙමනම් භාවනාවෙන් තොරව අද නිර්වාණ අවබෝධය කරා ශ්‍රාවකයෙකුට යන්න බෑ. ඒ නිසා යා Tamanගේ ආශ්‍රව වල හැඩතලයේ තේරුම් අරගෙන ඊට අනුරූපී වන භාවනාමය ක්‍රමවේදයක් යෝජනා කරගන්න ඕනේ. දැන් උදාහරණයක් විදියට පින්වත්නි මේ නීවරණයන්ගෙන් තමයි අපි හැම මොහොතකම බැටකන්නේ. නීවරණයන්ගෙන් පීඩාවට පත්තුණු ජීවිතයක් තමයි අපට තියෙන්නේ. එතකොට නීවරණ ධර්මයන්ගෙන් පීඩාවට පත්වෙච්ච නීවරණ ධර්මයන්ගෙන් බැටකන ජීවිතයක් නම් අපට තියෙන්නේ. එබඳු ජීවිතයක් තුල නීවරණ ධර්මයන්ගෙන් බැටකන ජීවිතයක් තුල පින්වත්නි හැම වෙලාවකම සෑම ශ්‍රාවකයෙක්ම
මේ නීවරණ ධර්මයන්ගෙන් බැටකන තැනක ජීවිතේ නවත්තලා තියෙද්දී මේ නීවරණ ධර්මයන්ගෙන් බැට නොකන තැනකට ශ්‍රාවකයාගේ හිතපත් කරන්න බුදුදහම උනන්දුයි. ඇත්තටම නීවරණයන්ගෙන් බැටකන ශ්‍රාවකයා තුළ නීවරණයන්ගෙන් නිදහස් වෙච්ච ශ්‍රාවක භාවයක් පිණිසමයි බුද්ධ දේශනාව උදව් කරන්නේ. එබඳු ශ්‍රාවක භාවයක් පිණිස සෑම වෙලාවකම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට උනන්දුවක් කැමැත්තක් තියෙන්න ඕන. නීවරණයන්ගෙන් බැට නොකන තැනකට ජීවිතේ පත් කරගන්න ඒකමයි පටිසෝතගාමි පිළිවෙතට බැහැගත්තා කියලා කියන්නේ. එතකොට නීවරණ ධර්මයන්ගෙන් බැටකන ජීවිතයක් තියෙන අපිට භාවනාවෙන් තොරව ඒක කරගන්න බෑ. දැන් මේ පිනුතුන් අහන්නේ නිර්වාණ අවබෝධය ලබා ගැනීමට ඒක අවශ්‍යමද කියලා. පටිසෝතගාමිත්වයට පැමිණිච්ච කෙනෙකුට අවශ්‍යමයි. හේතුව අපි මේ නීවරණ ධර්මයන්ගෙන් බැටකන තැනක ඒ තැනදී නීවරණයට ආහාරය පැහැදිලි කරලා ආහාරය නවතා දැමීමේ ප්‍රතික්‍රියාවලිය පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා. කෝච භික්කවේ ආහාරේ අනුප්පන්නස්සවා කාමච්ඡන්දස්ස උප්පාදාය උප්පන්නස්සවා කාමච්ඡන්ද බීයෝ භාවාය වේපුල්ලාය. මහණෙනි, නූපන් වූ කාමච්ඡන්දය ඉපදීම පිණිසත් උපන් වූ කාමච්ඡන්දේ බහුලභාවයේ පිණිසත් ආහාරය මොකද්ද? ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ආහාරය කුමක්ද? අත්ති භික්කවේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අත්ති භික්කවේ සුබ නිමිත්තං අත්ති අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ. මහණෙනි, ඒකට හේතුව තමයි සුබ වශයෙන් ගන්න අරමුණු තියෙනවා. සුබ වශයෙන් ගන්න අරමුණු තියෙනවා. ඒ මේ ලෝකේ අපි ඇස හරහා, කන හරහා, නාසය හරහා, දිව හරහා, කය හරහා සුබ වශයෙන් ගන්න ආරම්මන තියෙනවා. සුබ වශයෙන් ගන්න අරමුණු බොහෝමයක් තියෙනවා. ඒ සුබ වශයෙන් ගන්න අරමුණු බොහෝමය නිසා ඒ සුභාරම්මණය බහුල කොට නුනුවණින් මෙනෙහි කිරීමක් වේද. ඒ සුභාරම්මණයම ගලනවා. නමුත් ඒ තුල කිසිම යෝනිසෝ මනසිකාරයක් නුවණින් විමසීමක් ඒ ශ්‍රාවකයා තුල දකින්න ලැබෙන්නේ නැහැ. නුවණින් විමසීමක් ඒ ශ්‍රාවකයා තුල දකින්න ලැබෙන්නේ නැති නිසාම පින්වත්නි, ඒකට කියන්නේ අපි මේ දේශනාවේ තියෙනවා සුබ නිමිත්තං අත්ති අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ. ඒ සුබ නිමිත්ත අයෝනිසෝ මනසිකාරය තුල නුනුවණින් විමසීම බහුල වශයෙන් කරමින් වාසය කරන. යාට මේ එන සුබ අරමුණු පිළිබඳ නිමිති පිළිබඳ යාට විශේෂ අදහසක් නැහැ. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයේ පුද්ගලයා තුල පවත්වන්නේ නැහැ. එතකොට මේ යෝනිසෝ මනසිකාරයේ පවත්වන්නේ නැති නිසාම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යා තුල මේ නූපන් වූ කාමච්ඡන්දේ ඉපදීම පිණිසත් උපන් වූ කාමච්ඡන්දේ බහුලභාවයේ පිණිසත් ඒක තමයි ආහාරය. මොකද්ද? ආහාරය තමයි සුභාරම්මනේ බහුල කොට වාසය කරන. ඔන්න දැන් ආහාරය කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ සුභාරම්මනේ දුරු කර ගැනීම පිණිස නිකම් දැනුමක් විතරක් හදාගත්තට මදි. ඒ දැනුම තුල වැඩිමක් තියෙන්න ඕන. අසුභ සංඥාව වගේ දෙයක් පුහුණු කරන්න ඕන. එතකොට අසුභ සංඥාව පුහුණු කරනවා නම් භාවනාව අවශ්‍යයි. යම්තා කලමනාකරණය කරගන්න පුළුවන් සුභ නිමිත්ත සුභ වශයෙන් ගත් අරමුණ යම්තාක් කලමනාකරණය කරගන්න පුළුවන් කාමච්ඡන්දය යම්තාක් පාලනය කරගන්න පුළුවන් පින්වත්නි ශ්‍රාවකයෙකුට බුද්ධ දේශනාව තුලින් දේශනාවක් අහලා මේ පිළිබඳ බාහිර අරමුණු වල සුභ වශයෙන් ගන්න දෙයක් නැති බව තේරුම් අරගෙන යම්තාක් කලමනාකරණය කරගන්න පුළුවන්. නමුත් කෙලෙස් කලමනාකරණය කරන්න නෙමෙයි බුද්ධ දේශනාව උගන්වන්නේ. කෙලෙස් නිරුද්ධ කරන්නයි උගන්වන්නේ. නිරුද්ධ කරනවා නම් අනිවාර්යෙන් මෙයාට සුභාරම්මණය අයින් කරගන්න අසුභය වැනි කර්මස්ථානයක් දියුණු කරන්නම වෙනවා. ඒ වගේම යම් වෙලාවක කෝච භික්කවේ ආහාරේ අනුප්පන්නස්ස ව්‍යාපාදස්ස උප්පන්නස්සවා
ව්‍යාපාදස්ස බියෝ භාවාය වේපුල්ලාය. તો නූපන් වූ ව්‍යාපාදයේ ඉපදිලා උපන් වූ ව්‍යාපාදයේ බහුලභාවයේ පිණිස යම් ශ්‍රාවකයෙක් තුල පවතිනවා නම් අදහසක් පින්වත්නි ඒකට හේතුව තමයි අත්ති අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ. එයා අයෝනිසෝ මනසිකාරයේ බහුල කරනවා මොකද්ද? අත්ති බික්කවේ පටිග නිමිත්තං. ඒ කියන්නේ ව්‍යාපාදේ ඇස කන නාසය දිවකය මනස හරහා අත්දකින අත්දැකීම් පරාසය තුල පටිගය මවරනවා නම් පටිගයම වැඩිගෙන එනවා නම් එතකොට පටිග නිමිත්තම බහුල වශයෙන් වැඩෙනවා නම් ඒ පටිග නිමිත්ත වැඩෙන තැනක අයිති අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ. ඇත්තටම ඒ පටිග නිමිත්ත ඇති වෙනකොට නුනුවණින් මෙනෙහි කිරීමම තියෙනවා. ඒ කියන්නේ නුවණින් මෙනෙහි කිරීමේ ශ්‍රාවකයා තුල දකින්න ලැබෙන්නේ නැහැ. නුවණින් මෙනෙහි කිරීමක් නැහැ යා තුල. නුනුවණින් මෙනෙහි කිරීමම දකින්න ලැබෙනවා. අයමාහාරෝ අනුප්පන්නස්සවා ව්‍යාපාදස්ස උප්පාදාය උප්පන්නස්සවා ව්‍යාපාදස්ස බියෝ භාවය වේපුල්ලාය. එතකොට මේ පටිග නිමිත්තම හිතේ තිබ්බට පස්සේ නූපන් වූ ව්‍යාපාදේම උඩට එනවා, උපන් වූ ව්‍යාපාදේම මෝරලා වැඩෙනවා. දැන් මේක තමයි වෙන්නේ. දැන් මේක පිළිබඳ මේ ඇසහරහා අත්දකින්න ලෝකේ නිකම්ම වර්ණ සටහනක් විතරය. ඊට පස්සේ කනහරහා අත්දකින්න නිකන් ශබ්ද මාත්‍රයක් විතරයි. ඒක පටිග නිමිත්ත තිබුණ නිසා නුවණින් මෙනෙහි කිරීමක් ඔයා තුල තිබෙන්නේ නැති නිසා ඔයා මේ ව්‍යාපාදයේම මෝරාගෙන වැඩෙනවා ඔයා තුල. ඉතින් මේ කාරණා හොද්දට තේරුම් කරලා තේරුම් බේරුම් ඇතුව විස්තර කරලා ගන්නවා යම් කෙනෙක්. එහෙම තේරුම් බේරුම් ඇතුව ඒ පුද්ගලයා විසින් විස්තරාත්මක මෙබඳු තත්වයක ආකෘතිය තේරුම් ගත්තා කියලා පින්වත්නි, ඒ තේරුම් ගත්ත ශ්‍රාවකයාට, ඒ තේරුම් ගත්ත පුද්ගලයාට පින්වත්නි එයා තුළ උපන් වූ ව්‍යාපාදය සම්පූර්ණයෙන් දුරු කරගන්න ලැබෙන්නේ. යම්තාක් ව්‍යාපාදේ කළමනාකරණය කරන්න පුළුවන්. යම්තාක් සංසුන් වෙන්න පුළුවන්. නමුත් නිර්වාණ අවබෝධය කියන්නේ කලමනාකරණයක් නොව උදුරා දැමීමක්. කෙලෙස් කලමනාකරණය කරගෙන ඉන්නවා කියන එක නෙමෙයි. ඇත්තට මේ කෙලෙස් යම්තාක් දුරට සමනය කරලා කලමනාකරණය කරගන්න පුළුවන් මේ කෙනෙක්ගෙන් කතා කරලා යත් එක්ක මේ ඇතිවෙච්ච ව්‍යාපාදයේ ස්වභාවය තේරුම් අරගෙන යම්තාක් පටිග නිමිති වශයෙන් මේ සටහන් වෙලා තියෙන කාරණය යම්තාක් දුරට පාලනය කරගන්න පුළුවන්. නමුත් සම්පූර්ණ උදුරලා දාන්න නම් ඒ පුද්ගලයා මෛත්‍රිය වැනි භාවනා ක්‍රමයක් පුහුණු කරන්නම ඕන. ඒකෙන් ඒ වගේ පුහුණු කිරීමක් නැති තැනක මේක සම්පූර්ණයෙන් උදුරලා දාන්න බෑ. අනිත් එක තමයි ව්‍යාපාදයේ පදනම් කරගෙන ඇතිවන කෙලෙස් වල ආකෘතිය තේරුම් අරගෙන ඊට ගැඹුරින් විදර්ශනා කිරීමේ නුවණක් හදා ගන්න ඕනේ. ඒකත් භාවනාවට සම්බන්ධයි. ඒ වගේම තමයි කෝච බික්කවේ ආහාරේ අනුප්පන්නස්වා තීන මිද්දස්ස උපාදාය උපද්දස්සවා තීන මිද්දස්ස බියෝ භාවය වේපුල්ලාය අති බික්කවේ අරති තන්දි විජම්බීතා බත්ත සම්මාදෝ චේතසෝච ලීනාත්තං. මේ නූපන් වූ තීන මිද්දේ ඉපදීම පිණිසත් උපන් තීන මිද්දේ බහුල භාවයේ පිණිසත් පවතින ආහාරය මොකක්ද? දැන් තීන මිද්දේ අපි තුල වැඩිගෙන එනවා. එතකොට තීන මිද්දය ඉපදෙනවා. ඒක මේ නීවරණයන්ගෙන් බැටකන සාංශාරික අනුසෝතගාමී ශ්‍රාවකයෙක්ගේ වැඩපිළිවෙල. එතකොට උපන් වූ තීන මිද්දේ බහුලභාවයේ පිණිසත් බහුලභාවයටපත් වෙච්ච තීන මිද්දේ වර්ධනය වීම පිණිසත් යම් ආකාරයක ප්‍රවර්ධනයක් වෙනවා නම් ඒ ප්‍රවර්ධනයට හේතුව ආයෝනිසෝ මනසිකාරය නුනුවණින් විමසීම. කවරක් නුනුවණින් විමසීමද පින්වත්නි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අත්ති බික්කවේ අරති තන්දි විජම්බීතා බත්ත සම්මාදෝ චේතසෝච ලීනත්තං. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කුසලයේහි නොඇලීමක් වේද තීන මිද්දේට හේතුව ඒකයි. කුසලයට නොඇලීමක් වේද අලස ගතියක් වේද ඇඟමැලි කැඩීමක් වේද බත්මතේ තිබේද හිතේ එතකොට හිත හැකිලිච්ච භාවයක් තිබේද අන්න ඒ ස්වභාවයේ තුල තමා දෙස විමර්ශනය කරමින් හිත
විශ්ලේෂණය කරලා ඒ ස්වභාවයේ තේරුම් ගන්න බැරි වීමයි අර්බුදය. ඒ වගේ තත්ත්වයක් කළමනාකරණය කරගන්න මේ එකපාරම මේ නිකන් එක තේරුම් ගත්තා කියලා දැන් ඔන්න මට නිදිමතක් ආවා මේ කුසලයට මං අලසයි ඒ නිසා මම දැන් අප්‍රමාදී වුණොත් හොඳයි කියන අදහස විතරක් මදි. ඒකට අදාළව පුහුණු කිරීමක් භාවනාවක් තියෙන්න ඕන. හිතේ ස්වභාවයේ තේරුම් ගැනීම පිණිස විශේෂයෙන්ම අපි ওই චිත්තානුපස්සනාව වගේ භාවනාවක් අපේ ජීවිතේ පුහුණු කරන එක ඊටාම වැදගත් දෙයක්. කෝච බික්කවේ ආහාරේ අනුප්පන්නස්සවා උද්දච්ච කුක්කුජ්ජස්ස උප්පාදාය උප්පන්නස්සවා උද්දච්ච කුක්කුජ්ජස්ස බියෝ භාවය වේපුල්ලා යති බික්කවේ චේතසෝ අවූපසමෝ අත්ති අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ. උද්දච්ච කුක්කුච්ච නීවරණී ඉපදීම පිණිසත් උපන්නෝ උද්දච්ච කුක්කුච්ච නීවරණී බහුල භාවයේ පිණිසත් මොකක්ද ආහාරය? ඇත්තට මොකක්ද ආහාරය? ඒකට හේතුව තමයි උද්දච්ච කුක්කුච්චේ ඇතිවීමට බලපාන ප්‍රධාන හිතේ ස්වභාවය තමයි හිතේ නොසන්සුන් බව. ඒ හිතේ නොසන්සුන් බව කියන එක පටිසෝතගාමී පිළිවෙතකට බැහැගත්ත කෙනෙකුට තේරෙන්න පුළුවන්. හැබැයි ඒක තේරුණාට එයා ඒක තේරුම් ගත්ත පමණින්ම එයා නිකලෙස් වෙන්නේ නැහැ පින්වත්නි. තේරුම් ගත්ත පමණින්ම එයාට විශාල යහපතක් කරගන්න අමාරුයි. ඒක තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා ඒ අයෝනිසෝ මනසිකාරයේ බහුල කොට වාසය කරනවා නම් ඒ ශ්‍රාවකයා අයෝනිසෝ මනසිකාරයේම බහුල කොට වාසය කරන ගතියක් නම් ඒ පුද්ගලයා තුල තියෙන්නේ. එතකොට ඒකට විකල්පේ තමයි දැන් ඒ කියන්නේ උද්දච්ච කුක්කුජ්ජේ තියෙනවා නම් සම්පූර්ණ හිතේ නොසන්සුන් භාවයමයි ඒකට හේතුව. හිත නොසන්සුන් වෙච්ච තැනක බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ ඔයා මේ ස්වභාවය තුල කලබල වෙන්න එපා කියලා එළිය කෙනෙක් කිව්වන් පස්සේ යම් තාක් නොසන්සුන් භාවයේ කලමනාකරණය වෙන්න පුළුවන් උද්දච්ච කුක්කුජේ. නමුත් මේක කලමනාකරණය කරගෙන හරියන්නේ නැති නිසා මුලින් උපුටා උදුරා මුදුන් මුල සහිතව ගලවා දැමිය යුතු නිසා ආනාපාන සතිය වැනි භාවනාවක අවශ්‍යතාවය තියෙනවා. කෝච බික්කවේ ආහාරේ අනුප්පන්නං වා විචිකිච්ඡං උප්පාදාය උප්පන්නස්සවා විචිකිච්ඡං බියෝ භාවය වේපුල්ලා යති බික්කවේ විචිකිච්ඡාටානියා ධම්ම. නූපන්නු විචිකිච්ඡාව ඉපදීම පිණිසත් උපන්නු විචිකිච්ඡාව බහුල භාවයේ පිණිස තහාරේ මොකද්ද? මොකද්ද මේකට කරුණු වෙච්ච ධර්මය? එතකොට මේ ඒ තැන සැක උපදින්නේ පටිච්ච සමුප්පාදය පිළිබඳ, පංචස්කන්ධය පිළිබඳ, නාම රූප ධර්මයන් පිළිබඳ, ආයතන ධර්ම පිළිබඳ, ස්පර්ශය පිළිබඳ, වේදනාව පිළිබඳ, තණ්හාව පිළිබඳ, උපාදානය පිළිබඳ මේ ආදී නොයෙක් ධර්මයන් පිළිබඳ අපි තුල තියෙන අනවබෝධය. අතීත භව අනාගත භව පිළිබඳ සැක උපදින්නේ සංසාරයේ පිළිබඳ සැක උපදින්නේ අනවබෝධය නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන සැක උපදින්නේ ඒ තැනදී Taman දැනගන්න ඕන මොන ප්‍රමාණයෙන්ද විචිකිච්ඡාව තියෙන්නේ කියලා. මේවා නිකම් තේරුම් අරගෙන කියවලා බැලුවා කියලා වෙන්නේ නැහැ. එතකොට එයාට බුදුරජාණන් වහන්සේ ගැන නම් සැක උපදින්නේ බුද්ධානුස්සතිය වැනි භාවනාවක් පුහුණු කරන එක ඉතා අත්‍යවශ්‍යයි. නැත්නම් යම් තාක් දුරට සැකේ මැඩපවතින්න පුළුවන්. නමුත් සැකය යටින් තියෙනවා නම් ඒක කලමනාකරණය කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. මොකද සැකය කියන්නේ බොහොම භයානක දෙයක්. එහෙමනම් අපට තේරෙනවා මේ විදියට තමා තුළ තියෙන නීවරණයන්ට ආහාරයේ වෙච්ච කාරණේ දැනගත්ත පමණින් ඒක සම්පූර්ණයෙන් අපිට මුලින් උපුටලා ගලවලා අයින් කරලා විසි කරලා දාන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. එහෙම ගලවලා දාන්න පුළුවන් කමක් නැහැ. එහෙම ගලවලා දාන්න බැරි නිසා බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා ඒ උදෙසා කැපවන සැබෑ ශ්‍රාවකයෙක් විදියට භාවනාවක උපයෝගීතාවයේ තේරුම් ගන්න ඕන. හැම බුද්ධ ශ්‍රාවකයෙක්ම නිවන ගැන අදහසක් මේ මොහොතේ තියෙනවා නම් එයා Tamanගේ හිතේ ස්වභාවය තේරුම් අරගෙන Tamanගේ හිත ඊටා හොඳින් විශ්ලේෂණය කරලා ඒකට ධර්මීය උපයෝගීතාවය ඊටා අත්‍යවශ්‍යයි. ඒත් එක්ක මොකද ධර්මීය උපයෝගීතාවය නැතුව සමහර අය භාවනා කරන්න හදනවා. එතකොට එයා යම් තාක් දුරට අසරණ භාවයකටපත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ස්වභාවයේ තේරුම් අරගෙන භාවනාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කරගන්න අවශ්‍යයි. සමහර අය කියනවා භාවනාව ඕනේ නැහැ කියලා. නමුත් භාවනාවෙන් තොරව මේ වැඩපිළිවෙල කරගන්න බෑ. එයත් වහන දෙවෙනි කාරණේ තමයි මෛත්‍රී භාවනාව තුළින් නිර්වාණ ඉලක්ක කරගනිමින් භාවනා කරන්නේ කෙසේද? ඒතර මෛත්‍රී භාවනාවම නිර්වාණයට හරව ගන්න විදිහ ගැන අපි කියලා තියෙනවා. සත්ව පුද්ගල භාවයේ අයින් කරගෙන
මෙතන සත්වයේක් පුද්ගලයෙක් මමෙක් නෑ කියන ස්වභාවය තේරුම් අරගෙන ඒ තේරුම් ගන්න තැනකට මෛත්‍රිය වඩන පුද්ගලයා විසින් Tamanගේ චින්තනය හසුරුවා ගන්න ඕන ආකෘතිය පිළිබඳ Tamanගේ චින්තනය හසුරුවා ගන්න ඕන හැඩතලයේ පිළිබඳ අපි යම් අදහසක් මතු කරලා තියෙනවා. ඒ පිළිබඳ ඒ නිසා මම මේ මොහොතේ කියන්න උත්සාහ කරන්නේ නැහැ. හේතුව තමයි මෙතන ඒකට අදාළ කාලයක් අපට නැති නිසා. ඇත්තටම මෛත්‍රී භාවනාව තුළ ශ්‍රාවකයෙකුට පුළුවන් නිර්වාණ ධාතුව ස්පර්ශ කරන තැන කෙසේ වෙතත් අඩුම ධර්ම මාර්ගයට හරි බැහැ ගන්න තැනකට අද හිත ගොඩනගා ගන්නට. ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළ ආකාරයට භාවනාව ටිකෙන් ටික ක්‍රමානුකූලව පුහුණු කරගෙන යන්නයි තියෙන්නේ. ක්‍රමානුකූලව පුහුණු කරගෙන යන්නයි තියෙන්නේ. තුන්වෙනි කාරණේ පින්නතුන් විමසන කාරණේ තමයි අතීතයේ කරන ලද යම්කිසි අකුසලයක් වර්තමානයේ කුසල් සිදු කරමින් යටපත් කළ හැකිද? ඇත්තටම කුසලය යටපත් කරන ඊතා විධික්‍රමයක් බුදුදහම යෝජනා කරනවා අකුසලය යට කරන. අතීතයේ වෙච්ච අකුසලය පසු නොතැවි පුළුවන් තරම් අමතක කරලා දාන්න වැඩපිළිවෙලක් හදාගන්නයි අවශ්‍ය වෙන්නේ. අමතක කරන්නම බැරි නම් ඊට විකල්ප කරන්න පුළුවන්. දැන් අපි හිතමු අපි හොරකම් කරලා තියෙනවා නම් ඒක එතන වරදක් වෙච්ච බව තියෙනවා නම් වරදට සමාව අරගෙන ඒකට අදාළ විකල්ප ක්‍රමයකට යන්න පුළුවන්. ඒ අකුසලයෙන්ම හිතේ පීඩා විඳිනවා නම් පුළුවන් තරම් අකුසලෙන් අමතක කරලා දාන්න මහන්සි වෙන්නේ. නමුත් අකුසලෙ එහෙම අමතක කරලා දාන්න ලේසි නෑ පින්වත්. අකුසල් සිතක් මේ මොහොතේ උපදිනවා නම් ඒක දැනගන්න මේ බඳු හිතක් ඇති වුණා කියලා ඒකම තමයි ප්‍රබල කුසල් සිත. අකුසලයක් ඇති වෙනකොට අකුසල් සිතක් මතු වෙනකොට ඒ බඳු අකුසල් සිතක් ඇති වුණා කියලා දැන ගැනීම නම් වූ කුසල් සිතින් තමයි අකුසලය මැඩ පවත්වන්න තියෙන්නේ. කුසල් සිතකින්ම අකුසලය මැඩ පවත්වා ගන්නයි තියෙන්නේ. ඒ බඳු කුසල් සිතක් නැති තැනක අකුසලය මැඩ පැවැත්වීම පිණිස ඍජු වැඩපිළිවෙලක් නැති වුණාට පස්සේ පින්වත්නි ඒ ශ්‍රාවකයා අකුසලයේ විසින්ම යට කරන්න පුළුවන්. අකුසලයක් ඇති වෙනකොට පින්වත්නි ඒ අකුසල් සිත අතීතයේ හෝ වේවා වෙච්ච අකුසලේ නැවත නැවත හිතනකොට ඒ අකුසලයේමනි සංවර්ධනය වෙන්නේ. අකුසල් සිතමයි සංවර්ධනය වෙන්නේ. ඒ බඳු අකුසල් සිතක් කුසල් සිතකින් තමයි මැඩ පවත්වන්න තියෙන්නේ. අකුසල් සිතක් කුසල් සිතකින් තමයි මැඩ පවත්වන්න තියෙන්නේ. අකුසල් සිතක් ඇති වෙනකොට ඒ අකුසල් සිත ඇති වෙච්ච තැන ප්‍රබල කුසල් සිතක් මතු කරගෙන ඒ කුසල් සිත විසින් අකුසලයේ තලා පෙලන්නයි තියෙන්නේ. ඒ අතර තියෙන ප්‍රබලම කුසලය තමයි භාවනාව කියලා කියන්නේ. පින්වත්නි අකුසල් සිතක් ඇති වුණ ගමන් ඒ අකුසල් සිත දිගට පවත්වනවට වඩා පවත්වන එකයි සාමාන්‍යයෙන් අසෘතවත් පෘථග්ජනෙක් කරන්නේ. අකුසල් සිත ඇති වෙච්ච තැනම අකුසල් සිතක් උපන්න නේද කියලා දැනගන්න. ඒ දැනගෙන ඒ අකුසලයේ පරයා යන ප්‍රබල කුසලයක් කරන්න. ඒක හරියට උදාහරණයකින් කිව්වොත් මේ පොඩි ඇණයක් තියෙන තැනක ඊටත් වඩා පොඩි ඇණයක් ගැහුවොත් ඒ ඇණේ අයින් කරගන්න බෑ. අපි තුමු ලීයක පුටුවක ඇඳක මේසෙක ඇණයක් තියෙනවා කියලා ලී ඇණයක්. ඒතේ ලී ඇණයක් තියෙන තැනක ඒ ලී ඇණේට වඩා කුඩා ඇණයකින් තට්ටු කරොත් කුඩා ඇණයකින් තට්ටු කරොත් ඒ ඇණය පිටමන් කරගන්න පුළුවන් කමක් නෑ. ඇණයක කොටසක් පිටමන් කරන්න පුළුවන්. ඒත් අර ඇනේ තියෙන තවත් අන්තරා කොටස් සිදුරේ තියෙන්න පුළුවන්. ඒ සිදුරේ තියෙන්න පුළුවන්. එතකොට ඒක කරන්න තියෙන විකල්ප ක්‍රමය තමයි ඊට වඩා ප්‍රබල කුසලයකින් අර අකුසලයේ මැඩ පවත්වන එක. ඊට වඩා ප්‍රබල කුසලයකින් අර අකුසලයේ මැඩ පවත්වන එක තමයි අපි කරන්න ඕන. ඒතර ප්‍රබල කුසලයකින් අකුසලයේ මැඩ පවත්වනවා කියන්නේ අර හරියට ඊට වඩා ලොකු ඇණයක් ගහලා කුඩා ඇණයක් අයින් කරනවා වගේ. ඒත් අර අකුසලයේ තියෙන ප්‍රබල භාවය නිසා මේක මතුවෙලා එන්න පුළුවන්. බැරි කමක් නැහැ.
ඒ අකුසලේ මතුවලා එනකොට ඒ අකුසල් සිතම තමන්ව පෙළනවා නම්, තමන්ව යට කරන්න හදනවා නම්, තමන්ව විඩාවටපත් කරන්න හදනවා නම්, ඒ මොහොතේ නුවණින් විමසීම ඇති කරගෙන මේ අකුසලේ මාව යට කරන්න නේද හදන්නේ, මාව සාංශාරික වශයෙන් අනතුරේ දාන්න නේද මේ අකුසලේ හදන්නේ කියලා තේරුම් ගත්ත මිනිස්සෙක්, තේරුම් ගත්ත ශ්‍රාවකෙක් සෑම වෙලාවකම කල්පනා කළ යුතු වන්නේ පින්වත්නි, එබ්බඳු අකුසල් සිතක් ඇති වෙනකොට, එබ්බඳු අකුසල් සිතක් තුල, එබ්බඳු අකුසල් සිතක් තුල, එබඳු අකුසල් චින්තනයක් තුල පුළුවන් තරම් ආදීනවම දකින්න. පුළුවන් තරම් ආදීනවම දකින්න. නමුත් ආදීනව දකින වෙලාවටත් මෙබඳු අකුසල් සිතක් මාව සාංශාරික වශයෙන් අනතුරේ දාන්න පුළුවන්. මෙබඳු අකුසල් සිතක් මම පවත්වාගෙන ගියොත් මම බරපතල අර්බුදයක වැටෙන්න පුළුවන්. මෙබඳු අකුසල් සිතක් මා තුළ ගොඩ නැගුණොත් ඒ අකුසල් සිත ගොඩ නැගිච්ච තැන මගේ නිර්වාණ මාර්ගයේ උනත් වැසී යන්න පුළුවන්. ආධ්‍යාත්මික ප්‍රවේශයේ උනත් වැසෙන්න පුළුවන්. ආධ්‍යාත්මික දොරගුල් දමා ගැනීම පිණිස මේ අකුසලේ මට හේතු වෙන්න පුළුවන් කියලා හොඳට තේරුම් අරගෙන, තේරුම් ගත්ත ශ්‍රාවකෙක් හැටියට පින්වත්නි ආදීනවම කල්පනා කරන්න. එතකොට මේ අකුසලය ක්‍රමානුකූලව එකපාර නෙමෙයි ටිකෙන් ටික මැඩ පවතිනවා. මොකද අකුසල් සිත සාංශාරික වශයෙන් තමන් අවධානය දාන්න පුළුවන් කියලා දැන ගැනීම කියන්නේම ප්‍රබල කුසල් සිතක්. එතකොට අර අකුසලයේ පිළිකුල් වෙන්න පුළුවන්. හරියට සර්පකුණක් නාගත්ත මිනිහගේ ඇඟකට දානකොට ඒ සර්පකුණේ මිනිහා පිළිකුල් කරනවා වගේ යට යන්න පුළුවන්. ඒත් අර අකුසලයේම වැඩෙනවා නම්, ඒත් අර අකුසලයේම සංවර්ධනය වෙවි එනවා නම්, අකුසලයේම නම් මතුවෙන්නේ එතනදී බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා දේශනා කරනවා. ඒ වගේ වෙලාවක කල්පනාව නතර කරන්න කියනවා. වෙන කල්පනාව නතර කරන්න කියනවා. කල්පනා දැන් එක දිගට අපේ මානසිකාරයේ පැවැත්වුවොත් නේ අකුසලයේ දිගට පවතින්නේ. මානසිකාරය නවත්තනවා. මොකද මානසිකාරයේ ප්‍රත්‍යයෙන් තමයි මනෝ විඥානේ පහළ වෙන්නේ. දැන් මනසින්නේ මේ විශ්ලේෂණය කරන්නේ. මානසිකාරයේ නිසයි පින්වත්නි මනෝ විඥානේ පහළ වෙන්නේ. මනෝ විඥානේ පහළ වෙච්ච තැනක තමයි මේ ස්වභාවයේ අකණ්ඩව පවතින එක දිගට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා එබ්බඳු අකුසල් සිතක් ඇති වෙනකොට එබ්බඳු අකුසල් සිතක් ප්‍රබල කුසල් සිතකින් යට කරන්නත් බැරි වෙච්ච තැනක, ආදීනව කල්පනා කිරීම තුලත් විකල්පයක් මුණ නොගැහිච්ච තැනක මානසිකාරය අයින් කරගන්න එක. ඇත්තටම මානසිකාරයේ නිසා හිත උපදිනවා. මානසිකාරය නිරුද්ධ වෙනකොට ඒ තැනදී පහළ වෙන හිත නිරුද්ධ වී යනවා. මානසිකාරය වෙන පැත්තකට අරන් ගියාම හරි. නැත්නම් අර අකුසලයේමනේ පවතින්නේ. හැම වෙලාවක මේක හුරු කරනකොට මානසිකාරය එක පැත්තක එකපාරම අනිත් පැත්තට ගන්නකොට ඒකට හිත හුරු වෙනවා. එතකොට මේ අකුසලයේ මැඩ පවත්ව ගන්න පුළුවන්. ඒ වගේම එතනත් හරි ගියේ නැත්තම් පින්වත්නි, ඒ වගේ ශ්‍රාවකෙක් මුල හොයාගෙන යන්න ඕන. විතක්ක මූල පබ්බහේ කියලා එකට කියන්නේ. ඇයි මේ වගේ වෙලාවක මට මේ බඳු හිතක් ඇති වෙන්නේ? එහෙම හොයාගෙන යනකොට තේරෙනවා මේ පොඩි ආවර්ජනයක් නිසා වෙලා තියෙන්නේ. මේක අත්හැරලා දාන්න ඕන එකක්. මේක කල්පනා නොකළ යුතු දෙයක් කියලා Tamanට තේරුම් ගන්න පුළුවන්. මොනවා හරි අකුසල් සිතක් ඇති වුණොත් ඒක මුල හොයාගෙන යන්නකෝ. කායික, වාචසික, මානසික, ඕලාරික චර්යා දක්වා අකුසලයේ උඩුදුවද්දී මුල හොයාගෙන යනකොට ඉතා පුංචි සිද්ධියක් මුණ ගැහෙයි ඔබට. මේ බඳු පුංචි සිද්ධියකද කලබල වුණේ කියලා තමන්ගේම හිත තුළ තමන්ටම ලැජ්ජාවක් උපදින්න පුළුවන්. ඒත් බැරි නම් වෙන කරන්න දෙයක් නැහැ. දිව තල්ලට තියලා තද කරලා දත් මිටි කාලා හරි අකුසලයේ පෙලන්නයි තියෙන්නේ. එහෙනම් මේ මොකක් හරි අකුසලයක්
වර්තමාන කුසල් සිතකින් යට කරන්න පුළුවන්. ප්‍රබල කුසල් කර කර ඒ අකුසලයේ කලමනාකරණය කරලා අකුසලයේ දුරින්ම දුරු කරන්න දක්ෂ වෙන්න. ඒ දක්ෂතාවය හැම වෙලාවකම හැම තැනකදීම තියාගන්න පින්වත්නි. ඊළඟට ඒ පින්නතුන් අහන එක තමයි දැන් දේශනාවට වේගයෙන් කාලේ හමාර වෙලා තියෙන්නේ. වේගයෙන් කාලේ ගෙවිගෙන යනවා. නිසා අවසානයේ අත්වහනවා යම්කිසි කුසලයක් අවසානයේ මේ ආත්ම භාවයේ තුලදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කළොත් ඒ ඉෂ්ට වෙනවද? පින්වත්නි කුසලයක් අවසානයේ මේ ආත්ම භාවයේ තුල චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනාවක් කළා කියලා ඉෂ්ට වෙන්නේ නැහැ. ප්‍රාර්ථනා කර කර ඉන්න එක මත නිර්වාණය සාක්ෂාත් කරගන්න බෑ. ඒ ප්‍රාර්ථනා කරපු වැඩපිළිවෙල ප්‍රායෝගිකව පුහුණු කිරීම මතයි අරමුණ ඉෂ්ට වෙන්නේ. ඒක ප්‍රායෝගිකව පුහුණු කිරීම මත. ප්‍රායෝගිකව පුහුණු කරන්නේ නැති තැනක පින්වත්නි ප්‍රාර්ථනාවක් විතරක් තිබ්බාට ඒකේ බලාපොරොත්තුව නම් තියාගන්න එපා. ප්‍රාර්ථනාව මූලික වශයෙන් වැදගත්. ඇයි ප්‍රාර්ථනාවක් වැදගත්? ප්‍රාර්ථනාවක් වැදගත් වෙන්නේ පින්වත්නි මේ හිත වැඩ කරන්නේ పూర్ව චේතනාවලට අනුව. ඒ නිසා ඊ타ම ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනාවක් තියෙන එක හොඳයි. නමුත් ප්‍රාර්ථනාවක් විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒක අර අපි සුපුරුදු විදියට කියනවා වගේ කලින් ওই දේශනාවල කියලා තියෙනවා වගේ නිකන් බෙහෙත් තුණ්ඩුව බිත්තියේ ගහගෙන එකට වැන්දට හඳුන් කූරු දුම ඇල්ලුවාට පහන් පත්තු කළාට මල් පූජා කළාට යා නිවෙන්නේ නැහැ. එයා නිවෙන්නේ එයාට නිවෙන්න බෑ පින්වත්නි. එයා කොහොමද නිවෙන්නේ? එයාට නිවෙන්න බෑ. එතකොට එයා තුල රෝගිය සුවපත් වෙන්නේ නැහැ. කොහොමද සුවපත් වෙන්නේ? වෛද්‍යවරයෙක් බෙහෙත් නියම කරාම ඒ තුණ්ඩුව වෛද්‍යවරයන් දුන්නේ කියලා ඒක ඉඹලා ඒක බිත්තියේ තලවල ඒකට හඳුන් කූරු දුම ඇල්ලුවා කියලා පහන් පත්තු කළා කියලා මොකුත් වෙන්නේ නැහැ. එයා මොකද්ද කරන්න ඕන? එයා මේ බෙහෙත් ටික වෛද්‍යවරයන් නිර්දේශ කරලා තියෙන වෛද්‍ය නිර්දේශයට අනුව පානය කරන්න ඕන. පානය කිරීම තුල තමයි නිවෙන්නේ. පානය කිරීම තුල තමයි නිවෙන්නේ. පානය නොකිරීම මත ඒ ශ්‍රාවකයා නිවෙන්නේ නැහැ. එතකොට එහෙමනම් අපි දක්ෂ වෙන්න ඕන පින්වත්නි. පුළුවන් තරම් මේ ධර්මයේ ප්‍රායෝගිකව හැසිරෙන්න. ඒ ප්‍රායෝගිකව හැසිරෙන්න කියාපු මූලික පදනම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් ප්‍රකට වෙන්නේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින් ප්‍රකට වෙන ස්වභාවය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින් ප්‍රකට වෙන ස්වභාවය ස්ථීර වශයෙන්ම පින්වත්නි ස්ථීර වශයෙන්ම ශ්‍රාවකයා නිර්වාණය කරා පමුණවනවා. නිර්වාණය කරා පැමිණීම පිණිස කුසලයේ අවසානයේ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව විතරක් මදි. ඒ ප්‍රාර්ථනාවට අනුව තමන්ගේ චර්යා ගොඩනැගී ගැනීම, තමන්ගේ ආධ්‍යාත්මික ආර්ය සම්මාදිට්ඨිය උපදවාගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වීම අත්‍යවශ්‍යයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙච්ච ශ්‍රාවකයෙකුට පින්වත්නි ප්‍රාර්ථනාවක් නොතිබුණත් එයාට ප්‍රතිඵල හදා ගන්න පුළුවන්. ප්‍රාර්ථනාව ඊටාම වැදගත්. ප්‍රාර්ථනාවක් තියෙන තැනක තමයි ඒ අවබෝධය කරා යන්න පුළුවන් අදාළ මූලික වටපිටාව මූලික පදනම හැදෙන්නේ. ප්‍රථම අබිනීහාරයේ බෝධි මණ්ඩලයේදී උන්වහන්සේ අවබෝධය පිළිබඳ හදාගත්ත ප්‍රාර්ථනාව තමයි බුද්ධාංකුරයන් වහන්සේ නමක් දක්වා විකාශනය කරලා මේ මිහිමත ගෞතම නමින් බුදු කෙනෙක් ලෝකයට දායාද වෙන්නේ. ප්‍රථම ප්‍රාර්ථනාව බලවත්. හැබැයි ප්‍රාර්ථනාවක් විතරක් තියාගෙන උන්වහන්සේ වැඩ හිටියේ නෑ. ඒ වෙනුවෙන් උන්වහන්සේ ප්‍රායෝගික චර්යාවන් ගොඩනගාගත්ත. ඒ ගොඩනගාගත්ත තැනකයි අවබෝධය ප්‍රත්‍යක්ෂ වුණේ. එවැනි අවබෝධයක් ප්‍රත්‍යක්ෂ කරගන්න ශ්‍රාවකයෙකුට නිර්වාණය සම්බන්ධ කේන්ද්‍රගත පණිවිඩයක්, නිර්වාණය සම්බන්ධ කියවීමක් තියෙන්න ඕන. ඒ බඳු කියවීමක් ඇති තැනක, ඒ බඳු චර්යාවක් ඇති තැනක, අනුපුබ්බ පටිපදාවක් තියෙන තැනක ප්‍රාර්ථනාවක් සම්මුර්ධිමත් කරගන්න අවස්ථාව ලැබෙනවා. ප්‍රායෝගික ඒ කියන්නේ පටිපදා කියන ස්වභාවය, අනුපුබ්බ පටිපදා කියන ස්වභාවය නැතුව ප්‍රාර්ථනාවක් විතරක් තියාගෙන ඉන්න එක නිෂ්ඵල දෙයක්. ඒ බඳු
ප්‍රාර්ථනාවකින් ප්‍රයෝජන හදාගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල පමණක් ශක්තිමත් වීමම සෑහෙනවා. ඒක බොහොම ඉලක්කගතයි. ඒ බඳු ශ්‍රාවක භාවයක් පිණිස අද මේ දේශනා කරපු මේ පින්තුන්ගේ ප්‍රශ්නාවලියට සපයපු පිළිතුරු හේතු වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි, අද ධර්ම දේශනාවේ දායකත්වය ප්‍රඥා නාලිකාව තුලින් දේශනා කරන්න දායකත්වයේ දැරුවේ අලව්ව කැප්පෙටි වලාන හෙන්ඩුවාවත්ත අංක 150යි පදිංචි ඉන්ද්‍රාණී සේනාරත්න මහත්මිය සදැහැති දායකත්වයේ දරා තිබෙනවා. අචලා, පාලිත, රීටා, මානිල්, අධිකාරී, චම්පා, කල්යාණී යන කල්යාණ මිතුරු කැලත් එකතු වෙලයි මේ දේශනාවට දායකත්වයේ දැරුවේ. ඒ හැම දිනාටම කායික යහපත, මානසික යහපත, නිදුක් බව, නිරෝගී භාවයේ, සුවපත් භාවයේ, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. ඔබේ ලෝකාර්ථ සංසිද්ධිය සැලසේවා. ඊ타ම ඉක්මනින් නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසලානි සංසයන් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වගේම සියලුම දෙනා රැස් කරගත්තා වූ පුණ්‍ය ශක්තිය පරලෝසපත් දෙමව්පියන්ටත් ඒ වගේම අනිකුත් සියලු ඥාතිවරුන්ටත් මේ උතුම් කුසල් බලවත් වේවා. මේ කුසලානිසංසයන් බලවත් වීම තුළ භවගාමී සාංශාරික ජීවිතයේ සුවපත් වේවා. ඊ타ම ඉක්මනින් නිර්වාණ අවබෝධය කරගන්නට මේ උතුම් කුසලානිසංසයන් මහෝපකාරී වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම විමර්ශන පුතාගේ අධ්‍යයන කටයුතු සාර්ථක කරගන්නට අනාගත අභිවෘද්ධිය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරලා තියෙනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් මේ උතුම් කුසල් නිර්වාණ අවබෝධය වේවා කියලා අදිෂ්ඨාන කරලා තියෙනවා. යැත්තන්ට අනේක වාරයක් අනුමෝදනා කරනවා. දායකත්වයේ දරූ සියලුම දෙනාට මේ කුසල් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හේතු වේවා. කොරෝනා වසංගත තත්ත්වයෙන් පීඩා විඳින සියලු දෙනා සුවපත් වේවා. මියගිය සියලු දෙනාගේම භවගාමී සාංශාරික ජීවිතයේ සුවපත් වේවා. දායකත්වයේ දරන ඉන්ද්‍රාණී සේනාරත්න මහත්මිය ඇතුළු පින්වත් පිරිස සියලු දෙනාටමත් ඒ අත්තන්ගේ නමින් මිය ගියා වූ සියලුම ඥාතීන්ටත් සංසාර දුක් ගෙවා ලබන ජාත්‍යාදී දුකෙන් නිදහස්ව ලබන උතුම් අමා නිවන් පිණිසම මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම පින්වත්නි, රැස් කරගත්තා වූ පුණ්‍ය ශක්තිය ඔබ සියලු දෙනාටත් අප සියලු දෙනාටත් මේ කුසල් බලවත් වේවා. සංසාර ගමනේ කෙලවර නිවන් පිණිස මේ දේශනාව හේතු වාසනා වේවා. සියලු දෙවියන්ටත් අවීචියේ පටන් භවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් උපකාර වේවා. සියලු දෙවියන්ටත් ඔබ අප හැම දිනාටමත් මියගිය ඥාතීන්ටත් සංසාර දුක් ගෙවා ලබන උතුම් අමා නිවන් පිණිසම මේ කුසලානිසංසයන් බලවත් වේවා කියන අදිෂ්ඨානයේ සහිතව අපි දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං